එතකොට JPG ඊට පස්සේ තව අපට හම්බ වෙනවා GIF කියන එක .tif .png මෙන්න මේ වගේ જાති ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ මට්ටමින්වත් ඔයගොල්ලෝ TIFF මෙන්න මේ වගේ මේ ටිකක් හරි දැනගෙන ඉන්න ඕනේ මේකට. ඊට පස්සේ සවුන්ඩ් ෆයිල් ගත්තොත් එහෙම මේක අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕනේ. හරි. MP3 කියන්නේ සවුන්ඩ් ෆයිල් එකක් කියන එක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මීට අමතරව අපි පාවිච්චි කරන .wave .mid .ogg මෙහෙම જાති පාවිච්චි කරනවා. නමුත් මේවා ඔයගොල්ලන්ට ගොඩාක් දුරට අවශ්‍ය නැහැ. MP3 එකයි wave එකයි වගේවත් මතක තියාගත්තොත් හොඳයි. හරි. ඒ වගේ මට්ටමක් තිබුණොත් ඇති. ඊගාවට දෘශ්‍ය ගොනු කියලා කියන්නේ නැත්නම් වීඩියෝ ෆයිල් කියන එක. වීඩියෝ ෆයිල් වලට ඔයගොල්ලෝ මේක අනිවාර්යයෙන්ම දන්නවා. MP4 කියලා කියන්නේ වීඩියෝ ෆයිල් එකක් කියන එක. ඊට අමතරව තව මොනවද තියෙන්නේ? .dat කියලා එකක් තිබ්බා. .dat එක ඊට පස්සේ .mpeg තියෙනවා නේද? තව මොකද්ද 3GP ද මොකක්ද එකක් පාවිච්චි කරනවා නේද ඔයගොල්ලෝ? මෙන්න මේ වගේ જાති තව තියෙනවා ගොඩක් જાති. මේ ඔක්කොම ඕනේ සාමාන්‍යයෙන් හැබැයි සාමාන්‍ය භාවිතයේ තියෙන වර්ගය. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන් කම්පියුටර් එකේ තියෙන එක වීඩියෝ වල ෆෝමැට් මොනවද? ෆෝමැට් එක බලා ගන්න පුළුවන් රයිට් ක්ලික් කරලා. එතකොට සාමාන්‍ය සවුන්ඩ් ෆයිල් එකක් ගත්තොත් ඒක මොන වගේ එකක්ද? මේ ඒකේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක මොකක්ද? වීඩියෝ එකක් આવොත් ඒක ෆයිල් එක්ස්ටෙන්ෂන් එක මොකක්ද වගේ දේවල් ටිකක් ගන්න. ඊට පස්සේ zip කියන එක ගත්තොත් මේකට මෙන්න මේ જાති දෙක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. සම්පින්ඩිත ගොනු කියලා කියන්නේ අර ෆයිල් එකක් හකුලනවා. හකුලන්නේ සයිස් එක අඩු කරගන්න. නමුත් ඕක අපි පාවිච්චි කරනවා එක තැනක ඉඳන් තවත් තැනකට ෆයිල් 10ක් 15ක් යවන්න ඕනොත් එහෙම අපි ඕක මේ zip කරනවා. zip කරලා යවපුවම තනි ෆයිල් එකක් විදිහට එකින් එක යවන්න ඕනේ නැහැ. තනි ෆයිල් එකක් විදිහට යවුවේ. zip කියන එක අපි සලකනවා ඊට අමතරව .rar හරි. මෙන්න මේවා සම්පින්ඩිත ගොනු විදිහට අපි සලකනවා. පාට ගොනු ටිකත් මම මෙහෙම ලියන්නම්. අපි ගත්තේ පළවෙනි සරල මේක තමයි text file එක කියන එක. ඊට අමතරව doc සහ docx කියන එක. ඊට පස්සේ RTF එකක් දැනගෙන ඉන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ Word ඉගෙන ගන්නකොට Word එකේ අපි ಜಾති දෙකක් ඉගෙන ගන්නවා. Microsoft Word එකයි OpenOffice එහෙම නැත්නම් LibreOffice එකේ Word එකයි. LibreOffice එකේදී අපි පාවිච්චි කරන්නේ RTF කියන rich text format කියන එක තමයි document එකක් write කරන්න. ඊට පස්සේ මේ ක්‍රියාකාරීත්ව ගොනු කියලා කියන්නේ .exe කියන එක. මේකෙදි දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍යයෙන් මේ අනිත් හැම ડોකියුමන්ට් එකක්ම text file එකක් open කරන්න එක්ක word pad එක එහෙම නැත්නම් notepad එක ඕනේ. docx එකක් open කරන්න document support කරන word හරි මොකක් හරි එකක් ඕනේ. RTF එකක් open කරන්න writer හරි document මොකක් හරි එකක් ඕනේ වෙනවා. හරි. එතකොට ඊට පස්සේ මේවා image file එකක් open කරන්න අනිවාර්යයෙන් මේ හා සමාන JPG එකක් නිකන් බලන්න බෑනේ. JPG එකක් open කරන්න මොකක් හෝ software එකක් ඕන වෙනවා. නමුත් ක්‍රියාකාරීත්ව ගුණාවක් operating system එක උඩ තනියම ධාවනය වෙන්න පුළුවන් වෙනත් software එක support එකක් නැතුව. එතකොට virus වගේ දේවල් ගොඩක් වෙලාවට හැදෙන්නේ මේකෙන්නේ. තව software එකක් එක්ක එකතු වෙලා යනවා නම් අපි ඒවට වෙන නමක් කියන්නේ. නේ? දැන් මේවා ක්‍රියාකාරීත්ව ගොනු සාමාන්‍යයෙන් තනියම දුවන්න පුළුවන්. එතකොට වෛරස් එහෙම ඇවිල්ලා අපේ මැෂින් එකේ තනියම දුවන්න පටන් ගන්නෙ ක්‍රියාකාරීත්ව ගොනු විදියට. එතකොට මතක තියාගන්න අවසානයේ ක්‍රියාකාරීත්ව ගොනු එහෙම නැත්නම් executable file කියන එකේදී exe file වලදී exe file එක කියලා කියන්නේ operating system එක ඇතුළේදී තනියම ධාවනය වෙන්න පුළුවන් වැඩසටහනක්. හරි. වෙන software එකක් අවශ්‍ය නැහැ. මේ type කරපු ලියුමක් open කරන්න word open වෙනවා වගේ අවශ්‍ය නැහැ. exe එක තනියම මේක උඩ run වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට ගොනු කළමනාකරණයේදී ගොනු වර්ග ගොනු ප්‍රරූප ටිකක් ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ දේවල් සාමාන්‍ය දැන ගැනීමක් තියෙන්න ඕනේ. ප්‍රසන්ටේෂන් එක ඇතුලේ මේක නැති වෙයි. මම මේක වීඩියෝ එකක් දාන්නම්. ඒතකොට වීඩියෝ එකෙන් බලා ගන්නත් පුළුවන් වෙයිනේ. එහෙන් බලලා ඔයගොල්ලෝ එහෙම නොත් ලියා ගන්න. right. ක්ලියර් කරනවා.
ඕනේ වෙයි කියලා හිතනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. හරි. මම ඊළඟ පිටුවට යනවා. දිමාෂා උමන්දි සිග්නල් අඩුව හැර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේක අපි කරේ නැහැ. ෆයිල් සිස්ටම්. ෆයිල් සිස්ටම් කියලා කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ මේ ඔය නිකන් මේ දවස්වල IT එක දඟලා මොනවා හරි ෆෝමැට් කර දානවා නම් අන්න ඒ වගේ වෙලාවවලදී ඔයගොල්ලෝ මේවා ගැන දල අදහසක් ඇති. හරි. මේ ගොනු ප්‍රරූප ගොනු පද්ධතිය නැත්නම් ෆයිල් සිස්ටම් කියලා කියන්නේ කම්පියුටර් එකක් ඇතුලේ දත්ත ගබඩා කරනකොට ඒ දත්ත ගබඩා කරන්නේ කොහොමද? දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපි පන්තියක් ගත්තොත් පන්තියක කොහොමද ඩෙස්ක් ටික අහුරන්නේ? ඒතර ඒක හරි ෆෝමැට් කරනවා වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් අපි හිතමු අපි ගාව මේ කබඩ් එකක් තියෙනවා කියලා. මෙහෙම කබඩ් එකක් තිබ්බොත් එහෙම මේ කබඩ් එක කොටසක් ඇතුළත අපි එක කොටසක් හදන්නේ කොයි වගේ සයිස් එකකටද? ඒකේ දත්ත දාන්නේ කොහොමද? මෙන්න මේ විදිහට මේ කබඩ් එක ඇතුලේ පොත් ටික ගබඩා කරන්න මේ කබඩ් එක හදන්නේ කොහොමද? අන්න ඒ වගේ අදහසක් තමයි මේ ගොනු පද්ධති වලින් කියවෙන්නේ. එතකොට අහලා ඇති සමහර විට අහලා ඇති NTFS FAT32 කියන කතන්දරේ අහලා ඇති. නමුත් අපි ඉගෙන ගමු මොනවද මේ වයින් කියන්නේ කියලා. මම මේ අහලා ඇති කියලා කියන්නේ සමහරට එක්කෙනෙක් දෙන්නෙක් අහලා තියෙන්න පුළුවන්. නමුත් මේක නම් ගොඩක් අය අහලා නැතුව ඇති. එතකොට සාමාන්‍යයෙන් ගොනු පද්ධතියක් කියන එක ගත්තොත් එහෙම දැන් ඔය මම කිව්වා වගේ අපේ හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ මේ ෆයිල් එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එක මේ තනි ෆයිල් එකක් කොහොමද හැන්ඩල් කරන්න කියන එක තමයි මෙතෙන්දි කතා කරන්නේ. එතකොට අපි මේක කොහොමද ගබඩා වෙන්නේ කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හරියට ගත්තොත් එහෙම FAT32 FAT16 එකක් බයිට් 16ක එක එකකයක් විදිහට තමයි මේ යම් කිසි කොටසක් ගබඩා කරන්නේ. ඔන්න ඔහොම කතන්දරයක් තියෙන්නේ. නමුත් එච්චර විස්තර ඕනේ නැහැ. හැබැයි ඕගොල්ලෝ මෙන්න මේ විස්තර ටික ඕගොල්ලන්ගේ පොතේ හැටියට නම් මේ එකින් එකට ගැලපෙන ඔපරේටින් සිස්ටම්. ගොඩක් ඉස්සර ඒවා FAT 16 වලට කලින් FAT 8 එකක් සහ නිකම්ම FAT කියලා එකකුත් පාවිච්චි කරා මුල් කාලවල. කොහොමද මෙන්න මේ DOS පාවිච්චි කරන කාලේ ඒ කම්පියුටර්ස් ඇතුලේ දත්ත එහෙම නැත්නම් ගොනු ගබඩා කරන්න පාවිච්චි කරේ FAT16 කියන එක. හරි. right. ඊට පස්සේ සාමාන්‍ය Windows 2000 XP මම හිතන්නේ 7 එකෙත් දෙනවා මේ FAT වලින් දාන්න. හරි. FAT32 වලින් අපිට FAT32 කියලා. මේ FAT32 කියලා කියන්නේ file allocation table කියන එක. file allocation table කියන එක තමයි FAT කියලා කියන්නේ. FAT32 කියන එක පාවිච්චි කරපු ඔපරේටින් සිස්ටම් තමයි මේ Windows ඔපරේටින් සිස්ටම්. 98 පාවිච්චි කරෙත් මේකම තමයි. 98 FAT32 පාවිච්චි කරා. හරි. 95 මට මතක විදිහට 16 පාවිච්චි කරේ. මේවා ඔයගොල්ලෝ දැකලා අවශ්‍ය නැහැ. 2000 උත් දැකලා නැහැ මම දන්නේ විදිහට. XP දැකලා තියෙනවා. ඔයගොල්ලෝ ඉපදිච්ච කාලේ තමයි XP ආවේ. ඊටත් කලින් නේ. XP කියන එක ආවේ XP කියන්නේ 2002 කියලා තමයි නම් කරේ. නමුත් 2001 වෙනකොට ඒක ඇවිත් තිබුණා. ඒ කියන්නේ ඔයගලන්ට වඩා වයසයි XP. නමුත් අද වෙනකොටත් ගොඩක් කම්පියුටර්ස් වල පාවිච්චි කරනවා XP තාමත්. කොහොම වුණත් මෙන්න මේ වගේදී Windows operating system වලත් 2000 XP වගේ වයේදී FAT32 පාවිච්චි කරා. ඒ වගේම NTFS කියලා කියන්නේ මේකට පස්සේ ඔය network එනකොට මුල් කාලේ කම්පියුටර්ස් network උන් නැහැනේ. ඊට පස්සේ මේ කම්පියුටර්ස් ටික network වෙන්න පටන් ගැනීමත් එක්ක security issues එහෙම ආවා ගොඩක්. එතකොට මේ FAT32 වලදී අපිට password එකක් දාන්න පුළුවන්. මම ඊගා ස්ක්‍රීන් එකේදී කතා කරන්නම්. හැබැයි ඒ password එක හයිය නැහැ. අපිට බොහොම ලේසියෙන් අයින් වෙලා යන්න පුළුවන්. NTFS කියන එක ඊට වඩා ආරක්ෂිතව ආවේ NTFS කියන new technology file system කියන එක. new technology file system. එතකොට දැන් අපි operating system එකක් දාන්නේ මෙන්න මේ
Windows 7, 8, 10 මේ ඕනෙම එක. අපි දාන්නේ NTFS වලින්. ඊට අමතරව ඇත්තටම NTFS කියන එක මුලින්ම හඳුන්වා දීමක් කරේ Windows වල ආවා NT කියලා operating system එක. හරි. Windows NT කියලා operating system එකක් ආවා. මෙන්න මේ NT operating system එකේ තමයි මේගොල්ලෝ මුලින්ම NTFS කියන එක හඳුන්වා දීම කරේ. හරි. ඒක සාමාන්‍ය Windows 98 එක parallel වගේ ගියපු එකක්. 98 2000 එක ඒ කිට්ටුවගේ NT එකේ NT workstation සහ NT server කියලා දෙකක් තිබුණා. එතකොට මෙන්න මේ වගේ ටිකක් තිබුණේ. කොහොමුණත් ඊට පස්සේ ආපු Windows 2003 2003 7 10 8 ඊට පස්සේ 2008 2013 ඔය කියන ටික ඔක්කොගෙම NTFS කියන එක තමයි පාවිච්චි කරේ. අද එතකොට FAT32 වලින් වැඩ කරන්න දෙන්නේ නැහැ. දැන් 10 එකේ එහෙම FAT32 වලින් දාන්නම දෙන්නේ නැහැ මම දන්න විදිහට. නමුත් 7 එකේ තිබුණා FAT32 සපෝට් කිරීමක් තිබුණ version තිබුණා මුලින්. Vista version එකේ මම හිතන FAT32 වලට සපෝට් කරාද කියලා. ඊට පස්සේ Linux වලට යනකොට Linux වලත් එකිනෙකට වෙනස් ෆයිල් සිස්ටම් පාවිච්චි කරනවා. Linux වර්ග ගොඩාක් තියෙනවා ලෝකේ. දැන් අපි කතා කරොත් එහෙම Ubuntu කියන එක ඔයගොල්ලෝ සමහර විට යන්තම් අහලා ඇති. Ubuntu. ඊට පස්සේ Red Hat Linux කියලා එකක් තිබ්බා. මම මුලින් පෙන්නුවා ඒකේ අර image එක එහෙම. ඊට පස්සේ තවුණත් ඔයගොල්ලෝ පාවිච්චි කරන Android. මෙන්න මේවා එකට එකක් වෙනස් Linux system තියෙනවා. ඒව ඇතුළ සාමාන්‍යයෙන් commonly පාවිච්චි කරන්නේ ext4 කියන එක තමයි file system එක විදිහට Linux වල. නමුත් මෙන්න මේක පාවිච්චි කරන RISC-FS කියන එක පාවිච්චි කරන Linux system උත් තියෙනවා. ඒකට Linux servers වලට CentOS එකේදී එහෙම ඒගොල්ලෝ RISC එක පාවිච්චි කරනවා. හරි. කොහොම වුණත් මෙන්න මේ ටික සාමාන්‍යයෙන් ෆයිල් සිස්ටම් විදිහට මෙන්න මේ දේවල් ටික තියෙනවා. අපිට ඇත්තටම ගොඩක් වැදගත් වෙන්නේ FAT32 එකයි NTFS එකයි. අනිත් දේවල් ටිකෙත් ඔපරේටිං සිස්ටම් එකක් ගැන හොයන්න කියලා මම හිතන විදිහට ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා. මෙන්න මේවට ඔපරේටිං සිස්ටම් එක ගැන ගානේ හොයන්න කියලා තියෙනවා. right. අපි යමු ඊගාවයකට. අපි මේ දෙක ගැන පුංචි සංසන්දනයක් යමු. FAT32 එකයි NTFS එකයි අතර චූටි සංසන්දනයක්. ගත් මේ සංසන්දනයකට ගියොත් සාමාන්‍යයෙන් අපි දන්නවා FAT32 එක ගත්තොත් එයාගේ පාටිෂන් එක සයිස් එක අපිට මේ සයිස් පාටිෂන් එකක් හදන්න හම්බෙන්නේ නැහැ නේ. අපි ගාව තියෙන්නේ 1 ටෙරා හෝ ඊටත් අඩු තියෙන hard disk නේ. නමුත් FAT32 වලින් හදන්න පුළුවන් ඔය පාටිෂන් එකක් කියලා කියන්නේ අර කම්පියුටරේ hard disk එකේ තියෙන C1 D1 E1 ඔන්න ඔහොම જાති එකක් තියෙන්නේ. මෙන්න මේ එකකට තමයි අපි කියන්නේ පාටිෂන් එකක් කියලා. හරි. පංගුවක් කියලා කියන සිංහලෙන් පාටිෂන් එක. අන්නේ පාටිෂන් එක උපරිම සයිස් එක එන්නේ FAT32 වල නම් 2 ටෙරාබයිට්. NTFS වලදී ඔක 16 ටෙරාබයිට් වලට යන්න පුළුවන්. අපිට තව සෑහෙන කාලයක් යනවා මේ සයිස් එකක් හදන්න පුළුවන්ද කියලා බලන්න. මොකද 16 TB hard එකක් අපිට හොයාගන්න හම්බෙන්නේ නැහැ ලේසියෙන් නේ. right. ඊගාවට ෆයිල් එකේ නම. ෆයිල් එකට නමක් දෙද්දී අපි කියනවා FAT32 වලදී 8.3 කියලා. හරි. මේ කියන්නේ ෆයිල් එකේ නම අකුරු 8ක් විය යුතුයි. ෆයිල් එක්ස්ටෙන්ෂන් එකට අකුරු 3යි. එතකොට FAT32 වලදී කිසිම වෙලාවක අර මං කිව්වේ JPEG කියලා එකක්. මෙන්න මේ જાතිය ෆයිල් තියාගන්න බෑ FAT32 වල. මොකද එයාට තියාගන්න පුළුවන් වෙන්නේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක අකුරු 3යි. එහෙනම් ඒ කාලේ තමයි මේ JPG කියන එක තිබ්බේ. හරි. ඊට පස්සේ HTML වලදී පරණ HTML ෆයිල් ආවේ HTM කියලා විතරයි. L එක නැහැ. නමුත් දැන් අපි පාවිච්චි කරන HTML කියලා. ෆයිල් එක්ස්ටෙන්ෂන්. තව තියෙනවනේ doc කියන එක. Word file ඉස්සර ආවේ doc කියලා. අකුරු 3යි. දැන් තමයි docx කියලා යන්නේ. එතකොට මේ ඉස්සර ෆයිල් වලදී ෆයිල් එකට අද ඔයගොල්ලෝ දෙන්නේ මුල් නමයි වාසකමයි ඔක්කොමත් එක්කම දෙනවනේ අකුරු 50ක විතර නම. ෆයිල් එකට එහෙම නම් දෙන්න බෑ. ඉස්සර උපරිමයෙන්ම අකුරු 8ක නමක් තමයි දෙන්න පුළුවන් උනේ FAT32 ඇතුලේදී. අකුරු 8යි මේවා 3යි කියලා. නමුත් මේ අපි මේ සංසන්දනයේදී මෙහෙම කිව්වට FAT32 වල අවසන් කාලේ වෙනකොට මේ අකුරු ප්‍රමාණය වැඩි කරා
ප්‍රමාණය කීයද කියලා නම් මට හරියටම මතක නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඊට වඩා ගණන් දෙන්න පුළුවන් අවසන් කාලේ. නමුත් අපි සංසන්දනයේදී අපි ගන්න මෙන්න මේ විදිහටම තමයි. NTFS වලදී අකුරු 255ක නමක්. එතකොට මේ 255 ඇතුලේ තමයි ෆයිල් එක්ස්ටෙන්ෂන් එකක් තියෙන්නේ. ෆයිල් එක්ස්ටෙන්ෂන් එකයි ඩොට් එකයි සහ ඉතුරු අකුරු ටිකයි ඔක්කොම එක උපරිම දිග අකුරු 255ක් වුණා NTFS වල. ඒ වගේම තනි ෆයිල් එක සයිස් එක. දැන් මේ සයිස් ෆයිල් මම හිතන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරනවා. ගේම් වල ෆයිල් එහෙම සමහර ඒවා තියෙනවා ගොඩාක් විශාල ඒවා. සාමාන්‍යයෙන් තනි ෆයිල් එකක් විදිහට මෙච්චර ලොකු එකක් අපි හැන්ඩල් කරනවා අඩුයි. නමුත් තනි ෆයිල් එකක් විදිහට හැන්ඩල් කරන්න පුළුවන් විශාලම සයිස් එක තමයි මෙයාට 4GB. ගිගාබයිට් 4ක ලොකු ෆයිල් එකක් තමයි මේ තනි ෆයිල් එකක් විදිහට හැන්ඩල් කරන්න පුළුවන්. මීට වඩා ලොකු ෆයිල් මම හිතන්නේ ඔයගොල්ලෝ වීඩියෝ ෆයිල් එහෙම දකින්නවා දැන්. හරි. එතකොට 4.2 වගේ ලොකු වීඩියෝ ෆයිල් දකින්නවා. එතකොට ඒ වගේ ෆයිල් එකක් FAT32 වලින් හැන්ඩල් කරන්න බෑ. NTFS වලදී 16 ටෙරාබයිට් සයිස් එකේ ෆයිල් තනි ෆයිල් එකක් මේ කියන්නේ ෆයිල් ගොඩක් නෙමෙයි. තනි ෆයිල් එකක් එයාට හැන්ඩල් කරන්න පුළුවන් 16 ටෙරාබයිට් විතර වෙනකන් NTFS වලදී. ඊට පස්සේ එන්ක්‍රිප්ෂන් කියලා එකක් තියෙනවා. එන්ක්‍රිප්ෂන් කියලා කියන්නේ අර ෆයිල් ජාලය ඇතුළත දත් එහා මෙහා ගෙනියනකොට වෙනත් ආකෘතියකට පරිවර්තනය කරලා මැද ඉන්න හැකර්ස්ලට කියවන්න බැරි විදිහට වෙනස් කරලා තමයි ගෙනියන්නේ. මේක තමයි එන්ක්‍රිප්ෂන් කියලා කියන්නේ. එතකොට FAT32 වලදී ෆයිල් එන්ක්‍රිප්ෂන් කිරීමක් කරන්නේ නැහැ. අතරමැදින් කවුරු හරි කෙනෙක් මේ ෆයිල් එක ෆිල්ටර් කරලා ගත්තොත් එයාට ෆයිල් එක කියවන්න පුළුවන්. නමුත් NTFS වලදී යම්කිසි ආරක්ෂාවක් ලබා දීලා තියෙනවා. සිකියුරිටි එක ගත්තොත් එහෙම සිකියුරිටි එක FAT32 වලදී දෙන්නේ නෙට්වර්ක් එකට විතරයි. ජාල තුලදී ආරක්ෂාවක් දෙනවා. මේකෙදි සම්පූර්ණ ලෝකල් LAN නෙට්වර්ක් කියන අවස්ථා දෙකේදීම සිකියුරිටි එකක් දෙනවා. උදාහරණයක් විදිහට දැන් මේ මම කියන්නේ Windows 98 කියන එකේදී පාවිච්චි කරේ FAT32. 98 එකේදී අපිට පාස්වර්ඩ් එකක් දැම්මේ. හරි. පාස්වර්ඩ් එක දාපුවම ඔයගොල්ලෝ ඒ කම්පියුටරේ ලොග් වෙනකොට එන්නේ. ඔයගොල්ලන්ට යූසර් ගේ නම ටයිප් කරන්න තියෙනවා. යූසර් ID එක ඊට පස්සේ පාස්වර්ඩ් එක ටයිප් කරන්න එනවා. Windows 98 වලත් මෙන්න මෙහෙම තැනක් එනවා. එතකොට මෙතන යූසර් ID එක ගහලා පාස්වර්ඩ් එක ගහපුවම තමයි ලොග් වෙන්න පුළුවන් කියලා තියන්නේ. නමුත් ඇත්තටම මෙතෙන්ට ගිහින් කීබෝඩ් එකේ escape key එක ගාව මේක අයින් වෙලා ඉවරලා මැෂින් එකට ලොග් වෙනවා. ඒ කියන්නේ locally මේ පාස්වර්ඩ් එකකින් ඇති වැඩක් නැහැ. හැබැයි නෙට්වර්ක් එකේදී මේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි අනිවාර්යෙන්ම ඕන වෙනවා. නෙට්වර්ක් එකේ වෙන කම්පියුටර් එකට ලොග් වෙන්න ගියොත් එහෙම අනිවාර්යෙන් යූසර් නේම් පාස්වර්ඩ් ඕනේ වෙනවා. එතකොට සාමාන්‍ය සිකියුරිටි එක ගොඩක් අඩුයි FAT32 වලදී. NTFS වලදී සිකියුරිටි එක ගොඩක් වැඩි. හරි. ඔන්න ඔය විදිහට අපිට මේ ටික සංසන්දනය කරගන්න පුළුවන්. මේ ටික තමයි අපිට තියෙන්නේ ෆයිල් මැනේජ්මන්ට් කියන එකේදී. කියපු දේවල් වල මහා ලොකු ගොඩක් නැහැ. ෆයිල් මැනේජ්මන්ට් වලදී කරන කාර්යයන් ටික තමයි මෙතන අපි ගත්තේ. අලුත් ෆයිල් එකක් හදන එක, ෆයිල් එකක් මකන එක, නම වෙනස් කරන එක, කොපි කරන එක, පවතින ස්ථානය වෙනස් කරන එක. හරි. ඊට පස්සේ එයාගේ ලක්ෂණ ටික තියෙනවා. ෆයිල් එකට නමක් තියෙන්න ඕනේ, ෆයිල් එක්ස්ටෙන්ෂන් එකක් තියෙන්න ඕනේ, විශාලත්වයක් තියෙනවා, හදපු දවසක් වෙනස් කරපු දවසක් වගේ දේවල් තියෙනවා. read only සහ hidden කියලා properties දෙකක් attribute දෙකක් තියෙනවා එයාගේ. ඊට පස්සේ ෆයිල් වර්ග ටිකක් ගැන අපි කතා කරා. text file ගැන එහෙම නැත්නම් txt doc වගේ ඒවා, රූපමය, ශ්‍රව්‍යමය මෙන්න මේවට උදාහරණ ටිකක් ගත්තා. මේ උදාහරණ ටික ඔයගොල්ලෝ මතක තියාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ගොනු පද්ධති කියන ඒවා මේවා එක්කට ගැලපෙන ඔපරේටිං සිස්ටම් එකක් ගන්න වගේ තියාගෙන ඉන්න ඕනේ. එතකොට මම කිව්වා ප්‍රසන්ටේෂන් එක දානවා කියලා. ඒ නිසා මේ වෙලාවේ පොඩ්ඩක් මේ දේවල් ටික කොහෙන් හරි නෝට් කරගන්න ඕනේ. හරි. මම හිතන්නේ ඔයගොල්ලන්ට මං විතරයි වෙන්නේ ඇති ගෙදර වැඩ එහෙම දෙන්නේ නැතුව ඇත්තේ. අපි මේ මට්ටමින් කරගෙන යන්. එතකොට ප්‍රමාණවත් වෙයි. ඊට පස්සේ අපි පේපර්ස් ගන්න පටන් ගමු. කොහොමද මේ පාඩමෙන් පස්සේ අපි පේපර්ස් ටික ටික කරමු. එතකොට පේපර්ස් වලට උත්තර ලියවමනේ අපිට ඒවා පුළුවන් වෙන්නේ. පේපර්ස් විතරක් නෙමෙයි අපිට IT පුළුවන් වෙනවා. ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් හැදෙන්න ඕනේ. රයිට්. ඊට පස්සේ මෙන්න මේ සංසන්දනය කියන එකත් සාමාන්‍ය මට්ටමින් ඕනේ වෙනවා ඔයගොල්ලන්ට. මේකත් එතකොට බලා ගන්න ඕනේ. ඊට පස්සේ ඊගාව දෙක ගැන ලොකුවට අපි කතා කරන්නේ ආරක්ෂණ කළමනාකරණය කියලා එකක් තියෙනවා. ආරක්ෂක කළමනාකරණය නැත්නම් සිකියුරිටි මැනේජ්මන්ට් කියලා කියන්නේ ඔපරේටිං සිස්ටම් එකේදී ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා වෛරස් වගේ දෙයක් ආවොත් එහෙම ඒකෙන් ආරක්ෂා කරනවා කියලා. හරි. කතන්දරේ හරි. ඇත්තට මේ ආරක්ෂණ කළමනාකරණය කියලා කියන්නේ ඒක විතරක් නෙවෙයි. අපි හිතමු
අපි අපේ CPU එක තියෙනවානේ. මේ CPU එකේ දැනට මොකක් හරි වැඩක් කර කර ඉන්නවා. මේ කර කර ඉන්න වැඩේ අතරමඟදී මේ තව මොකක් හරි ක්‍රියායනයක් වෛරස් එකක්ම තමයි. වෛරස් එකක් ඇවිල්ලා මේක අතරමඟින් නැවැත්තුවා කියලා හිතමුකෝ. අතරමඟින් නැවැත්තුවොත් එහෙම මේ ක්‍රියායනය ආයේ ප්‍රයෝජනයට ගන්න බැරි මට්ටමකටපත් වෙනවා. අන්න එහෙම වෙන්නේ නැති වෙන්න යම් කිසි විදියකින් යම් කිසි ක්‍රියායනයක් අතරමඟ නවත්තනවා නම් ඒකත් අහපව පාරක් මතකයට ගෙනහිල්ලා මෙන්න මේක නැවැත්තුවේ මෙතනින් මේකේ තව මෙච්චර වැඩ ටිකක් කරන්න තියෙනවා කියලා ආරක්ෂා කිරීම. අන්න ඒක තමයි ආරක්ෂණ කළමනාකරණය කියලා කියන්නේ. මේ සාමාන්‍යයෙන් කම්පියුටරේ තියෙන ක්‍රියායන ගොනු මේ හැම දෙයක්ම ආරක්ෂා කිරීම. එතකොට ඒකට වෛරස් ඇටැක් එකක් කියලා කියන්නේ ඒකේ එක අවස්ථාවක්. එතකොට වෛරස් වලින් කම්පියුටරේ තියෙන සියලුම දේවල් ආරක්ෂා කිරීම කියන එකත් ආරක්ෂාන කළමනාකරණයේ එක කොටසක්. හරි. රයිට්. ඊගාවට අපි තියෙනවා ජාල කළමනාකරණය කියන එක. කම්පියුටර් නෙට්වර්ක් එකක් ගැහුවොත් එහෙම ওই නෙට්වර්ක් එක මැනේජ් වෙන්න අනිවාර්යෙන් ඔපරේටිං සිස්ටම් එක සපෝට් කරනවා. ඔපරේටිං සිස්ටම් එක තමයි දත්ත පැකට්ටු ටිකක් නෙට්වර්ක් එකේ ගමන් කරන ආකාරයකට පරිවර්තනය කරන්නේ. පරිවර්තනය කරලා යැවීම සිද්ධ කරන්නේ ඔපරේටිං සිස්ටම් එක. අපි ඕක මේ සාමාන්‍යයෙන් ලොකු පන්තිවලට ගියපුවම කතා කරනවා යම් කිසි විදිහකින් අපිට මේ එක කම්පියුටරයක ඉඳන් මේ කම්පියුටරයට යවන්න යම් කිසි දත්ත ටිකක් තිබුණොත් එහෙම ඒ දත්ත ටික අර නෙට්වර්ක් එකට ගැලපෙන විදිහට පැකට් කරගන්නවා. අපි කියනවා යම් කිසි ප්‍රොටෝකෝල් එකකට HTTP වගේ ප්‍රොටෝකෝල් එකකට මේක පරිවර්තනය කරගන්නවා. පරිවර්තනය කරලා ඒ පැකට් ටික යම් කිසි අනුපිළිවෙලකට මෙතෙන්ට යවනවා. එහෙම යවනකොට මේ දත්ත පැකට් එකක් අතරමඟදී නැති වුණොත් එහෙම රීසෙන්ඩ් කරන්න. අහපව පාරක් මේ යවන්න. එහෙම නැත්නම් එරර් මේ පැත්තට ගියායින් පස්සේ ඔක්කොම දේවල් ටික ආවේ නැහැ කියලා පණිවිඩයක් යවන්න. එහෙම නැත්නම් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන කම්පියුටර්ස් ටික මැනේජ් කරන්න. මෙන්න මේ වගේ වැඩවලට මේ ඔපරේටිං සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා. ඒකට ඔපරේටිං සිස්ටම් එක ජාල කළමනාකරණයටත් සම්බන්ධ වෙනවා කියන එක අපි මතක තියාගෙන ඉන්න ඕනේ. හරි. එතකොට මම හිතන්නේ අපි ඉගෙන ගත්ත අර මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් කියන ටික උතනින් ඉවර වෙනවා. තව චූටි කොටස් දෙකක් විතර වගේ තියෙනවා. උපයෝගිතා වැඩසටහන්. හරි. මම මේකට යන්නම් ඕගොල්ලන්ගේ පොතට. ඔයගොල්ලන්ගේ පොතේ ඔක තව ගොඩාක් විස්තර කරලා තියෙනවා. මම මේ ටික ඔක්කොම ටයිප් කරේ නැහැ. මේ ටික කරා ගිය සතියේ CLI එහෙම නැත්නම් විධාන අතුරු මුහුණක් කියන එකයි මෙන්න මේ ටික මේ සාමාන්‍ය එක්සෑම් එකකට ගොඩක් ඕන වෙන එකක් තමයි මෙන්න මේ graphical user interface එකකදී තියෙන icon ටික කියන එක. මේ ටික ගිය සතියේ කරා වගේ මතකයි මට. හැබැයි presentation එකේ තිබුණ නැහැ. ඒක පොතෙන් බලා ගන්න වෙනවා එහෙම වුණොත්. right මෙන්න මේ ටික. බලන්න මේකේ තියෙනවා උපයෝගිතා වැඩසටහනක් කියලා කියන්නේ ඔපරේටිං සිස්ටම් එකකට මේකේ තියෙන හැම වැඩක්ම කරන්න බෑ. ඒකට ඔපරේටිං සිස්ටම් එකක් කියලා ගත්තම මේක තවත් වැඩසටහන් ගොඩක එකතුවක්. එතකොට මේ ඔපරේටිං සිස්ටම් එකේ වැඩ කරගෙන යනකොට චූටි චූටි ඇප්ලිකේෂන් ගොඩක් අපි පාවිච්චි කරනවා අපේ වැඩවලට. දැන් එක්සැම්පල් එකක් විදිහට මේකේ තියෙනවානේ උපස්ත මුදුකාංග තැටි සුපරීක්ෂණ මොනවද සිංහල නම් ගොඩක් තියෙන්නේ. ඔවා පරිවර්තනය කරගත්තොත් හරි ලේසි. මේ උපස්ත මෘදුකාංග කියලා කියන්නේ බෑකප් කරන්න පාවිච්චි කරන software. සාමාන්‍යයෙන් අපි නම් බෑකප් කරන්නේ කෙලින්ම කොපි කරලා දාගන්න ඕනේ මොකකට හරි. නමුත් සමහර සාමාන්‍ය ලොකු සර්වර්ස් වගේ රන් කරනකොට සර්වර්ස් වලදී බෑකප් කරන්න වෙනම software තියෙනවා. ඒකට බෑකප් වෙන්නේ අවශ්‍ය දත්ත ටික. අපි හිතමු මේ Oracle database එකක් ඇතුලේ ලොකු data ටිකක් තියෙනවා. එතකොට එයා කිසිම වෙලාවක Oracle database එක බෑකප් කරන්නේ නැහැ. Oracle වල තියෙන දත්ත ටික විතරයි බෑකප් කරන්නේ. ඒතර මේ වගේ අවශ්‍ය තොරතුරු විතරක් යම් කිසි නිශ්චිත කාලයක් වකවානුවක් තුළ රෑ 12ට බෑකප් කරන්න කිව්වොත් එහෙම ඒ රෑ 12ට බෑකප් කරගන්න පුළුවන් විදිහේ බෑකප් software වලට තමයි මේ උපස්ත මෘදුකාංග කියලා කියන්නේ. හරි. ඊට පස්සේ තැටි සුපරීක්ෂණ. මේ කියන්නේ චෙක් ඩිස්ක් කියන එක. හරි. අපි ගමුකෝ මෙහෙම එකක්. මේක රන් වෙන්නේ නැහැ. දැන් මම හිතන විදිහට Windows 7 එකේ රන් වෙනවා. 7 ඔව් 8 එකේ සහ 10 එකේ රන් වෙන්නේ නැහැ. ඉස්සර මැෂින් වල ගහන්න පුළුවන් CHK DSK කියලා. ඔක සපෝට් කරන්නේ නැහැ කියලායි කියලා හිතනවා මම බොහෝ විට. බලන්න. ඔව්. access denied කියලා එන්නේ.
ඒ කියන්නේ මේක තියෙනවා මෙතන ඉඳන් රන් කරන්න දෙන්නේ නැති එකක් තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තැටිසු පරීක්ෂණ කියලා කියන්නේ චෙක් කරලා බලනවා අපේ ඩිවයිස් වල එරර්ස් මොනවා හරි තියෙනවද? බෑඩ් සෙක්ටර්ස් තියෙනවද? එතකොට මොනවා හරි එහෙම බෑඩ් සෙක්ටර්ස් එහෙම නැත්නම් වැරදි ගැටලු මොනවා හරි තියෙනවා නම් අපේ හાર્ඩ් ඩිස්ක් එකේ ඒ වගේ දේවල් චෙක් කරලා බලනවා. ඒවා හදන්න පුළුවන් නම් හරි ගස්සනවා. අන්න ඒ වගේ ඒවා තමයි තැටිසු පරීක්ෂණ කියලා කියන්නේ. මේ මම හිතන්නේ මේ ටික ඔක්කොම ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍ය නැහැ. හැබැයි තැටිසු පරීක්ෂණය ප්‍රතිභාගීකරණය. හරි මේකත් ඕන වෙනවා. ප්‍රතිභාගීකරණය කියලා කියන්නේ ඩිස් ඩිෆ්‍රැග්මන්ට් කියලා එකක් ඔගොල්ලෝ මේක අග ඇති මම එතෙන්දි කරන්නම්. ඊට පස්සේ සිප් කියන්නේ ගොනු දත්ත සංකෝචනය කරන්න ඔයගොල්ලෝ පාවිච්චි කරනවා සිප් කියනවා. WinZip WinRAR වගේ software පාවිච්චි කරනවා නේ. දැකලා ඇති. මේ තියෙන WinRAR කියලා එකක්. ඒකට මේ වගේ එකට ගිහිල්ලා ඉවරලා ඔයාලට පුළුවන් ෆයිල් ටිකක් මේ අකුලන්න. මේ යට තියෙන අකුල ෆයිල් ටිකක් මෙතන තියෙන අධි ගැරපු ටිකක් මෙතන ක්ලික් කරලා ඉවරලා add කිව්වොත් මේකේ ෆයිල් එක zip කරලා ගන්නවා. extract කියලා කියන්නේ මේක දිගෑර ගන්න එක. ඒතකොට ගොනු හැකුළුම් සහ දිගෑරුම් කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. හරි. ඒවා තමයි තැටි ප්‍රතිභාගීකරණ කියන එක මේක අගදි තියෙනවා. ඊට පස්සේ සංකෝචන කියන එක ඊට පස්සේ ටාස්ක් මැනේජර් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. ටාස්ක් මැනේජර් කියන එක තමයි අපි මේ යට ටාස්ක් බාර් එක කියලා තියෙනවා. ටාස්ක් බාර් එක උඩ ක්ලික් කරලා ටාස්ක් මැනේජර් කියන එකට ගියා ඇති. ටාස්ක් මැනේජර් කියන එකට ගියපුවම මෙන්න මේ වගේ එකක් එන්නේ. මෙතන පෙන්නනවා දැනට අපි රන් වෙන ඇප්ලිකේෂන් ටික. ඔන්න මගේ එකේ ඇප්ලිකේෂන් ටිකක් රන් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ more detail ගියොත් එහෙම more detail එකේ පෙන්නනවා මෙන්න ඇප්ලිකේෂන් එක ඒ ඇප්ලිකේෂන් එකේ CPU එකේ කොච්චර percentage එකක් use කරනවද memory එකෙන් කොච්චර ප්‍රමාණයක් ඒ කියන්නේ RAM එකේ කොච්චරක් පාවිච්චි කරනවද මේ වගේ විස්තර ටිකක් මෙතන පෙන්නනවා. හරි. එතකොට මේකේ ඊට අමතරව තියෙනවා බැරි වෙලාවත් වෛරස් එකක් එහෙම රන් වෙනවා නම් වෛරස් එකත් මෙතන පෙන්නනවා. බොහෝ විට වෛරස් එකක් රන් වෙන්නේ මේ වගේ සර්විස් එකක් විදියට. ඒතර මෙතෙන්ද ගිහින් මොනවා හරි දේවල් ටිකක් අයින් කරලා දාන්න පුළුවන්. නිකන් ඉන්න ගමන් ගෙදර මේ වගේ එකක් රයිට් ක්ලික් කරලා ඉවරලා එන්ඩ් කරලා බලන්න මැෂින් එක වැඩ කරන්නේ නැතුව යයි. හැබැයි රීස්ටාර්ට් කරොත් ආපහු වැඩ කරනවා ඈ. මොකද මේවා ඔක්කොම ඔටෝ ඕපන් වෙන ඒවා තියෙන්නේ. කොහොම වුණත් මෙතන තියෙන්නේ වැඩ කරන software වල එහෙම නැත්නම් back end එක අපිට පේන්නේ නැති වෙන්න පසුබිමෙන් වැඩ කරන දේවල් ටික ගැන විස්තර ටිකක් තමයි ඔය task manager එකේ තියෙන්නේ. හරි. මෙතන හිටියේ අපි task manager කියලා එකක් තිබ්බා. ඊට පස්සේ පද්ධති දෝෂ නිශ්චය. ඒ කියන්නේ අපේ සිස්ටම් එකේ errors අපි trouble shooting software කියලා කියන්නේ. ඒ වගේ ඒවා virus guard ඊට පස්සේ තව මොකක්ද මේ කියන්නේ තත්ත්ව හෝ ගොනු පිටපත් කිරීම cut and paste වලට පාවිච්චි කරන මොකද්ද වන්ද එකක් තියෙනවා මට මතක නැහැ. free command එක කොහෙද පාවිච්චි කරනව නේද? free command කියන එක මම හිතන්නේ මෙහෙම copy කරන්න එහෙම පාවිච්චි කරනවා. ඊට පස්සේ screen servers දැන් නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ. අර screen එකට ඉස්සර අපි දාගන්නවා screen එක ආරක්ෂා කරගන්න screen servers කියලා જાතියක්. එක පැත්තකින් ඕකේ කරුණු දෙකක් වෙනවා. එකක් තමයි අපි වැඩ කරගෙන ඉන්න screen එක අපි මෙතනින් keyboard එක හරි mouse එක හරි වැඩ නොකර ටිකක් වෙලා ඉන්නකොට screen එකේ මොනවා හරි දේවල් ටිකක් එනවා. මම හිතන්නේ දැන්ටත් ඇති නේද? කොහේ තියෙනවද කියන නම් දන්නේ නැහැ කොහේ හරි ඇති. ඉස්සර නම් right click කරපුවම කෙලින්ම screen servers හරි මොකක් හරි කියලා එකකින් එනවා. background එක තියෙන screen server කියලා එකක් තියෙනවා. මෙන්න මේකේ ඔය තියෙන්නේ මෙහෙම ඒවා ඔයගොල්ලෝ දැකලා ඇති.
ඔන්න ඔය වගේ ඒවා දැකලා ඇතින්නේ. ඒතර mouse එකයි keyboard එකයි වැඩ නොකර ටිකක් වෙලා තිබ්බයින් පස්සේ මෙහෙම එකක් එනවා. මේකෙන් කරුණු දෙකක් ඉස්සර අපි බලාපොරොත්තු වුණා. එකක් තමයි මේ අපි mouse එකයි keyboard එකයි පාවිච්චි නොකර යම් කිසි වෙලාවක් හිටියයින් පස්සේ ඔය screen saver එක ඇවිල්ලා අපේ screen එකේ තියෙන දේවල් වටපිටාවේ ඉන්න කට්ටියට පේන්නේ නැති කරනවා. දෙවෙනි එක තමයි ඉස්සර අර CRT monitors පාවිච්චි කරන කාලේ ඒකේ කරන්නේ පිටිපස්සේ ඉඳන් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ස්ක්‍රීන් එකට විදින එක. එතකොට එකම තැනට එකම රූපය. දැන් මම මේක දාලා ඉවරලා ගියායින් පස්සේ මේක එක දිගට ලොකු කාලයක් තිබුණොත් එහෙම ස්ක්‍රීන් එකේ අදාළ තැනට එක දිගටම එකම જાතියව වැතිලා ඉවරලා ස්ක්‍රීන් එකේ ওই පැච් එක හිටිනවා. ඔන්න ඔය කරුණු දෙකම නැති කරගන්න තමයි ස්ක්‍රීන් සර්වර්ස් දැම්මේ. හරි. එතකොට දැන් ස්ක්‍රීන් සර්වර්ස් සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ අඩුයි ගොඩක් වෙලාවට. ඕනනම් දාන්න පුළුවන් ඔය තිබ්බ තැනින්. රයිට් ස්ක්‍රීන් සර්වර් මේ වගේ જાති ටිකක් තිබ්බා. එතකොට ඔයගොල්ලන්ට විශේෂයෙන් තව කරුණු තුනක් මෙන්න මේ තුන කරපුවම පාඩම ඉවර වෙනවා. හරි. එකක් තියෙනවා අපි ඉස්සෙල්ලා කතා කරා පංගු බෙදීම. පංගු බෙදීම කියලා කියන්නේ අපි කම්පියුටර් එක ගත්තම ඔයගොල්ලෝ දැකලා ඇති මේකේ තියෙනවා මේ C කියලා එකක් තියෙනවා E කියලා එකක් තියෙනවා F කියලා එකක් තියෙනවා. ඇත්තටම කම්පියුටර් එකේ මේකේ තියෙන එක හાર્ඩ් ඩිස්ක් එකයි. හරි. ඔය හાર્ඩ් ඩිස්ක් එක අර සාමාන්‍ය මැග්නටික් හાર્ඩ් ඩිස්ක් එකක් නම් මේ වගේ ඩිස්ක් එකක් තියෙනවා. එක ඩිස්ක් එකක් තමයි තියෙන්නේ. සමහර ඩිස්ක් කීපයක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් මේ වගේ තියෙන ඩිස්ක් එක අපි කරන්නේ පංගු බෙදීම. එහෙම නැත්නම් මේ මොකද්ද පාර්ටිෂන් කරනවා කියලා මෙයා කොටස් වලට බෙදනවා. යම් කිසි ඒරියා ටිකක් අපි මෙහෙම පෙන්නුවට ඇත්තට මෙහෙම මේ අග ටික එක අකුරකට ඊගාව ටික තව අකුරකට ඔහොම එන්නේ නැහැ. මේකේ ලොජිකලි තමයි බෙදෙන්නේ. එක්සැම්පල් එකක් විදිහට ඔයගොල්ලන්ගේ ඔය ඉස්කෝලේ හවුස් බෙදන්නේ. 3න් බෙදුවාන් පස්සේ එකක් ඉතුරුනොත් බිංදුවක් නම් මේක එකක් නම් මේක කියන්නේ. අන්න ඒ වගේ තාර්කික ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ මේ එක එක ඩිවයිස් වලට දෙන්න. එතකොට මේ ඩිවයිස් එකේ මේ එක මෙතනත් C තියෙන්න පුළුවන්, මෙහෙත් C තියෙන්න පුළුවන්, මෙහෙත් C තියෙන්න පුළුවන්. ওই වගේ හැමතැනම C drive එක තියෙන්න පුළුවන්. D එකත් ඒ වගේම තමයි. එක ඒරියා එකකට සීමා වෙන්නේ නැහැ. නමුත් අපි උගන්නන්නට ලේසියට මෙන්න මේ වගේ මෙන්න මෙහෙම ටැන් කීපයකට වෙන් වෙච්ච ආකාරයකට පාර්ෂන් එක හදා ගන්නවා කියලා කියනවා. මේකේ ඔයගොල්ලන්ට ඇඳලා දීලා ඇත්තේ මේ විදිහට තමයි. මේ පාර්ෂන් එක මෙතන C එක තියෙනවා, මෙතන D එක තියෙනවා කියලා කියනවා. හાર્ඩ් ඩිස්ක් එකක් කොටස් වලට බෙදීමක් කරන්න තමයි පංගු බෙදීම කියන එක කරන්නේ. එතකොට ඇයි හાર્ඩ් ඩිස්ක් එක කොටස් වලට බෙදන්නේ? මෙන්න මේ කරුණු ටික ඔයගොල්ලන්ට වැදගත්. මේ හાર્ඩ් ඩිස්ක් එක කොටස් වලට බෙදන්නේ එකක් අපිට අවශ්‍ය තොරතුරු වෙන් කරලා තියාගන්න පුළුවන් නේ. සින්දු ටික දානවා එකට අපේ නෝට්ස් ටික දානවා තව එකකට ඔපරේටින් සිස්ටම් එක දානවා තව එකකට. අන්න ඒ වගේ අවශ්‍ය තොරතුරු වෙන් වෙන්ව තියාගන්න අපිට පුළුවන් පාර්ෂන් පාවිච්චි කරන්න. ඊට අමතරව එකම කම්පියුටරේ ඔපරේටින් සිස්ටම් කීපයක් රන් කරනවා. අපි Windows Ubuntu රන් කරොත් එහෙම Windows වල පාවිච්චි කරන ෆයිල් සිස්ටම් එක අපි කියවා NTFS. මේකෙදි ext එක පාවිච්චි කරනවා. එතකොට මේ දෙන්නට වෙන වෙනම පාර්ටිෂන් දෙකක් වෙන වෙනම ෆයිල් වර්ග වලින් ඕන වෙනවා. එතකොට Windows පාර්ටිෂන් එකට Ubuntu දාන්න බෑ. ඒ නිසා එකිනෙකට වෙනස් පාර්ටිෂන් දෙකක් ඕන වෙනවා. මේ වගේ අවස්ථාවලදී ඔපරේටින් සිස්ටම් කිහිපයක් ඇතුළත් කරන්නත් අපි පාර්ටිෂන් කඩනවා. ඒ වගේම මෙයා කියනවා සමහර software වලට ඒගොල්ලෝ වෙනම පාර්ටිෂන් එකක් ඉල්ලනවා. මොකද අපි C කියලා එකක් පවත්වාගෙන යනකොට සමහර software කියනවා ඒක හදලා තියෙන්නෙම කෙලින්ම D එකට install කරන්න. එතකොට අපේ එකේ D එක තිබ්බේ නැත්නම් එහෙම මම හිතන්නේ මේ machine එකේ D එක නැහැ. මේකේ D කියලා එකක් නැහැනේ. මේකේ තියෙන වෙන මොකක් හරි. එහෙම වුණොත් අපි D එකක් හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතමු අපි හදලා තියෙනවා මේ E කියලා එකක් තියෙනවනේ. E කියන එකේ අකුර වෙනස් කරන්නේ කොහොමද? අපිට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා මම ඉස්සෙල්ලා ගියා manage කියන එකට නේ. manage කියන එකට ගිහිල්ලා ඉවරලා මම යනවා device මේ disk management. කොහෙද තියෙන disk management කියලා එකක් තියෙනවා. disk management කියන එකට ගියපුවා මේකේ තියෙනවා මෙන්න මේ ටික ඔක්කොම. මම අපව ඕන්නම් එන්නම්. sorry අපව එන්නේ my computer right click කරා right click කළා manage කියන එක තෝරපුවා මෙහෙම එකක් ආවා. මේකේ disk management කියලා එකක් ආවා. දැන් මෙතන තියෙනවා E කියලා එකක්. මට ඕන නම් මෙයාගේ අකුර වෙනස් කරන්න මම මේ පාර්ටිෂන් එක උඩ right click කරලා ඉවරලා මේ තියෙන change driver letter කියලා එක මෙතෙන්ට ගිහින් ඉවරලා මට පුළුවන් මේ F අකුර වෙනුවට වෙන මොකක් හෝ අකුරක් දෙන්න.
ඔන්න මෙයා ඉසෙට් කියලා වැටෙනවා. හරි. දැන් බලන්න මගේ කම්පියුටරේ ඉස්සලා තිබ්බනේ මේ C කියලා එකක් තියෙනවා D කියලා එකක් තියෙනවා E කියලා එකක් තියෙනවා මේක ඉසෙට් කියලා වෙලා තියෙනවා. හරි. මේ විදිහට මට මේගොල්ලන්ගේ අකුරු වෙනස් කරගන්නත් පුළුවන්. කොහොමුණත් අර මම පෙන්නපු එක පාර්ටිෂන් කරන්න, ෆෝමැට් කරන්න, ඒ වගේ දේවල් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. පාර්ටිෂන් එකක් කියලා කියන්නේ ඔන්න ඔය වගේ හේතුන් සඳහා පාවිච්චි කරපු එකක්. හරි. යම්කිසි කොටසක් අපිට ඕන නම් වෙන සමහර software වලට පාවිච්චි වෙනවා especially මෙන්න මේ අකුර මේක තිබිය යුතුයි කියලා. ඒ වගේ අවස්ථාවලදී අපිට පාර්ටිෂන් කිහිපයක් පාවිච්චි කරන්න වෙනවා. මෙහෙම hard disk එකක් කොටස් වලට කැඩීම තමයි පංගු බෙදීම කියලා කියන්නේ. right. ඊගා එක තියෙන්නේ disk formatting කියන එක format කරනවා කියන එක. format කරනවා කියලා කියන්නේ ඕගොල්ලන්ගේ වචනෙන් කිව්වොත් නම් ඔයාලා කියන්නේ තියෙන data ටික ඔක්කොම මැකෙනවා කියන එක නේ. ඇත්තටම format කරනවා කියලා කියන්නේ මැකෙනවා කියන එක නෙවෙයි. හරි. format කරනවා කියලා කියන්නේ අපි මේක ඇති සාමාන්‍යයෙන් අපි hard disk එකේ මෙහෙම කොටසක් ගත්තොත් එහෙම මේ කොටසේ දත්ත ගබඩා කරන්න ඕනේ විදිහට කාමර ටික හරි ගස්සන එක තමයි අපි format කරනවා කියලා කියන්නේ. එතකොට මේ රූපයකින් මෙහෙම තිබ්බා කියලා hard disk එකේ මෙහෙම කෑලි කෑලි හැදෙන්නේ නැහැ. එයා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ තාර්කිකව අංක ටිකක් තමයි ඔතන මතක තියාගන්න. ඒ අංක වලින් එයා තීරණය කරනවා මේ අංකයෙන් මෙහෙම කාමරයක් තියෙනවා කියලා. හරි. එතකොට මෙන්න මෙහෙම කාමර ටිකක් හැදීමක් තමයි format කිරීමේදී සිද්ධ වෙන්නේ. නමුත් format කරනකොට